SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP extra anti smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 සැප්තැම්බර් 18 සිකුරාදා සිරස්තන් හිටපු ජනපති සහ අගමැති අතර තිබුණේ නයි පොළොන් වෛරයක් වස්තු කොමිසමේදී හෙළිවේ. රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් කහ කන්ටේනර් 3ක් සමග සැකකරුවන් 10 දෙනෙකු බ්ලූමෙන්ඩල් පොලිසිය අත්අඩංගුවට. ප්‍රභූන්ට මරණ තර්ජන කළ පොඩි ලැසිගෙන් CID පැය 6ක් ප්‍රශ්න කරයි. මදුෂ්කේ ගෝලෙක් සහ ගොටුකල රෙෆායි අත්අඩංගුවට. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 22 වෙනිදා පාර්ලිමේන්තුවට. අද දෙරණ උකුස්සා කලක සිට පැවති වාහන ජාවාරමක සුළමුල හෙළි කරගනි. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. නීති විරෝධී ආකාරයෙන් මෙරටට රැගෙන රුපියල් කෝටි 11ක වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 33000ක් බ්ලූමැන්ඩල් පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබුවා. මේ අතර හලාවත ප්‍රදේශයේ මුහුදින් රැගෙන තවත් නීති විරෝධී කහතොගයක්ද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා. The big story. කහ ආනයනය අත්හිටුවීමත් සමග නීති විරෝධී ආකාරයෙන් කහගෙන් වූ අවස්ථා රසක් අනාවරණ කර ගැනීමට මෙරට නීතිංශවලට හැකි වුණා. එහි ආසන්නතම සිද්ධිය ඊයේ රාත්‍රියේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහිදී බහලුම් 3ක තිබී කහ කිලෝග්‍රෑම් 33000ක් පොලිසිය සිය භාරයට ගනු ලැබුවා. එහි වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 11කට අධිකයි. ඩුබායිහි සිට මීට දින 3කට පෙර එම කහතොගය ගෙන්වා ඇත්තේ වීදුරු ආනයනය කරන මුවාවෙන්. මෙම කන්ටේනර තුළ තිබී උඳු කිලෝග්‍රෑම් 3000ක්ද සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ආනයනකරුවා ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. තීරුවද මුදල් වංචා කරමින් රේගුවෙන් නීති විරෝධී ආකාරයෙන් පිටතට ගන්න ලද කහ කිලෝග්‍රෑම් 33000ක් අඩංගු කන්ටේනර් රථ 3ක් සහ ඒවා නැවත පටවා යැවීමට සූදානම් කර තිබුණු තවත් ලොරි රථ 4ක්. ඒ රථවල රියදුරන් සහ කටයුතු සම්බන්ධ වෙච්ච ප්‍රධාන සැකකරුවා ඇතුළු තවත් සැකකරු දෙන්නෙක් මුළු සැකකරුවන් 10 දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට බ්ලූමැන්ඩල් පොලිසිය නිලධාරීන් සමත් වෙලා තියෙනවා. මේ අතර හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙනීමට උත්සාහ කළ කහ කිලෝග්‍රෑම් 1000ක් සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත පිරික්සුම් ඒකකයේ නිලධාරීන් අද සමත් වුණා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්නයි. එහිදී සැකකරුවන් දෙදෙනා බෝට්ටුව හැර පැන ගොස් ඇති අතර මෙම යාත්‍රාව හලාවත ප්‍රදේශයේ දියවරෙකුට අයත් බව හඳුනාගෙන තිබෙනවා. කහ ආනයනය අත්හිටුවීමට රජය තීරණය කළේ පසුගිය වසරේ දෙසැම්බර් 5 වෙනිදායි. කෙසේ වෙතත් නීත්‍යානුකූල අවසරයේ අපේක්ෂාවෙන් මෙරටට ගෙන කහ කිලෝග්‍රෑම් 10,23,000ක් සහ නීති විරෝධීව ආනයනය කළ කහ කිලෝග්‍රෑම් 30,000ක්ද රේගුව සතු වෙනවා. මුහුදු මගින් මෙරටට ගෙනීමේදී නාවික හමුදාව විසින්ද කහ කිලෝග්‍රෑම් 15,384ක් සිය භාරයට ගත්තා. එය අනුව දැනට රාජතාන්ත්‍රික කර ඇති කහවල බර කිලෝග්‍රෑම් 10,68,384ක්. කායවිල්ලා ගෙන්නන්නේ නැහැ මේත් කහ නැහැ. මේ නැතුව කායක නැතුවම පස්සේ මිනිසුන්ට කහ නැහැ. බඩු ඉම්පෝට් එක නැහනේ. මම මිනිස්සු ඉල්ලනවා තමයි කහකුඩු කෑමට දාන්න ඕන කියලා. නෑ කියලා යනවා. පාරිභෝගික අධිකාරිය 750ට කහ විකුණන්න කියනවා. අමුකහත් මේ රුපියල් 800යි 900යි. ඉතින් කොහොමද කහ විකුණන්නේ? ඉම්පෝට් කරලා ජනතාවට දෙන්න ඕනේ පගා කරලා එනකන් හරි. මෙරට වසරක කහ පරිභෝජනය මෙට්‍රික් ටොන් 7500ක් වන අතර 2019 දී මෙරටදී නිෂ්පාදනය කළ කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1200ක් පමණයි.
සෙසු අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා එම වසරේදී ආනයනය කළ කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5382ක්. ඒ රුපියල් මිලියන 1200ක පිරිවැයක් දරමින් රට තුළ පවතින කහ හිඟියට පිළියමක් වශයෙන් මේ වන විට ගොවීන් සිය වගාවන් වැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. පැය 3500ක් හිටවල තියෙනවා. මම අපේක්ෂිත අස්සෙන ටොන් 2ක් පමණ බලාපොරොත්තු වෙනවා. අක්කර 1.8ක වගේ ප්‍රමාණයක් මම දැන්ට වගා කරලා තියෙනවා. මම දල වශයෙන් කිලෝ 25000ක විතර පළදාවක් එයින් බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් මෙහි අස්වැන්න නෙලා ගැනීමට තවත් මාස කිහිපයක් බලා සිටීමට සිදුවනවා. මේ වන විට හෙක්ටාර 1500 විතර කහ අපිට වගා කරලා තියෙනවා. 2021 පෙබරවාරි මාසයේ වන විට මේ හෙක්ටාර 1500න් අපිට අමු කහ මෙට්‍රික් ටොන් 20500ක් පමණ අස්වැන්න එනවා. නමුත් මේ 20500න් අපි බීජ සඳහා මෙට්‍රික් ටොන් 4000ක් වෙන් කරගත්තොත් අපිට 2021 වසර අවසාන වන විට හෝ 22 මුල වෙන විට අපිට කහ වලින් ස්වාපෝෂිත වීමට පුළුවන්. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවතුනේ නයි පොළොං වෛරයක් බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එම කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ 2018 ඔක්තෝබර් මාස ඇති වූ ව්‍යවස්ථා අර්බුදයෙන් පසු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහා කැඳවීම නොකරන ලෙස හිටපු ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජාතික බුද්ධ ප්‍රධානී සෙසිර මෙන්ඩිස් මහතා ඊයේ 7 වන දිනටත් සාක්ෂි ලබා දුන්නා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ප්‍රහාරය සිදුවීමට පෙර දිනේ සිට ප්‍රහාරය සිදුවන තුරුම ඔබගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තිබුණේද යන්නයි. අප්‍රේල් 20 වන දින පස්වරුවේ සිට තම ජංගම දුරකථනය සයිලන්ට් තත්වයට පත් කර තිබූ අතර එකී කාලය තුල දුරකථන ඇමතුම් පැමිණියේද යන්න පරීක්ෂා කිරීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බව ඊට පිළිතුරු දුන් හිටපු ජාතික බුද්ධ ප්‍රධානියා පැවසුවා. පසුව සාක්ෂි දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතායි. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාට යමු පළමු ප්‍රශ්නය වූයේ 2019 අප්‍රේල් 4 විදෙස් බුද්ධ අංශයකින් ලද තොරතුර අප්‍රේල් 9 වනදා බුද්ධ සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් කළේද යන්නයි. එම තොරතුරු සාකච්ඡාවට ගැනීමේ වගකීම තිබ්බේ නිලන්තට. මොකද ඒක නිලන්තට ලැබී තිබුණු තොරතුරක්. පසුගිය වසරේ අප්‍රේල් 8 කියන්නේ මෙරට ආරක්ෂක අමාත්‍යාංශයට විශේෂ දවසක්. මොකද ඒ වෙද්දී ඉන්දිය ආරක්ෂක ලේකම්වරයා මෙරටට පැමිණ තිබුණා. ආරක්ෂක අමාත්‍යාංශය කාර්යබහුල වෙලා තිබුණේ. එවැනි අවස්ථාවක තමයි ජාතික බුද්ධ ප්‍රධානියා එදින සවස මාව හම්බ වෙලා මෙම තොරතුරු දැනුම් දුන්නේ. මම ඒ තොරතුරු බලලා මේක ඉතා වැදගත්. හෙට රැස්වීමේදී නිලන්තට මේක සාකච්ඡාවට ගන්න කියන්න. යනුවෙන් ජාතික බුද්ධ ප්‍රධානියාට උපදෙස් දුන් බව හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවා. ඊළඟ දවසේ රැස්වීමේදී නිලන්තට ලැබුණු අවස්ථාවේදී සහරන් අන්තවාදී ප්‍රචණ්ඩත්වයට යමින් සිටිනවා කියලා කිව්වට ඔහු ත්‍රස්තවාදියෙක් කියලා කිව්වේ නැහැ. ඒ වගේමයි ඔහුට 4 වෙනිදා ලැබී තිබුණු තොරතුරු ගැන කිසිදු සඳහනක් කළේ නැහැ. රැස්වීම අවසන් භාගයේදී සිසිර මෙන්ඩිස් මහතා මට එයාගේ අතේ තිබ්බ 4 වෙනිදා ලැබී තිබුණු තොරතුරු පෙන්නුවා. එතකොට මම නිලන්තගෙන් ඇහුවා නිලන්ත අර තොරතුරට මොකද කළේ කියලා. සර් මම පොලිස්පතිට කියලා තියෙන්නේ. තවත් වාර්තාවක් සකස් කරමින් සිටින්නේ. සම්පූර්ණ කරලා එවන්නම් කියලා නිලන්ත මට උත්තර දුන්නා. ඉතින් මම ඒකෙන් සෑහීමකට පත් වුණා. හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2019 මාර්තු වෙද්දී යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා මට කිහිප වාරයක්ම කියලා තිබ්බා රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු බෙදාගන්නේ නැහැ. අපිව බයිපාස් කරලා ඔක්කොම කරන්න කියලා. මම ඔහුට කියලා තිබ්බා ජනාධිපති එක්ක කතා කරලා පිළිතුරක් දෙන්නම් කියලා. ඒ අනුව ඔබ ප්‍රශ්නය කරන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළේදයි මෙහිදී ජනාධිපති කොමිසම විමසුවා. නැහැ. මට ජනාධිපති සමග කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. බාහිර පාර්ශව විසින් මාත් ජනාධිපතිවරයාත් අතර අර්බුදයක් නිර්මාණය කරලා තිබ්බේ. ඒ හින්දා ජනාධිපතිවරයා මාත් සමග කතා කරන්න කැමති වුණේ නැහැ. මම ආරක්ෂක ලේකම්වරයා ලෙස සහභාගී වුණු පළමු ජාතික ආරක්ෂක කවුන්සිලයට පමණයි එවක පොලිස්පති පූජිත් මහතා සහභාගී වුණේ. ඊට පස්සේ රැස්වීම් වලට ඔහු ගෙන්වන්න එපායයි ජනාධිපතිවරයා මට උපදෙස් දීලා තිබ්බා. 2018 ඔක්තෝබර් මාසයේ ඇති වූ ව්‍යවස්ථා අර්බුදයෙන් පස්සේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන දෙදෙනාටම ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහා කැඳවීම් කළේ නැහැ. ඔක්තෝබර් වල ඇති වූ ආණ්ඩුව පෙරළියෙන් පස්සේ මම හිටපු ජනාධිපතිවරයාගෙන් ඇහුවා සර් අලුත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරක්ෂක කවුන්සිලයට එන්න කියන්නද කියලා. නැහැ ඕනේ නැහැ පස්සේ කියමු
යනුවෙන් ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. කොහොම වුණත් දින 52 ආණ්ඩු කාලය තුළ රාජපක්ෂ මහතාට ආරක්ෂක කවුන්සිලයට ආරාධනා නොකළ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වූ කාලවකවානුව තුළ එහි නිත්‍ය සමාජිකයන් නොවූ විශේෂ ආරාධනයක්ද නොලැබූ පුද්ගලයින් ඒ සඳහා සහභාගී වුණේද යන්නයි. දවසක් අපි ආරක්ෂක කවුන්සිලයට ගෙහිල්ලා ජනාධිපතිතුමා පැමිණෙනතුරු වාඩි වෙලා ඉද්දී ජනාධිපතිතුමාගේ පිටුපසින් තවත් සිව් දෙනෙක් එනව දැකලා පුදුම වුණා. එලෙස පැමිණි ජනාධිපතිතුමා නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන් ඔවුන්ට ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වෙන්න කියලා ආරාධනා කර තිබුණේ නැහැ. දින 52 ආණ්ඩුවෙන් පස්සේ ආයමත් අග්‍රාමාත්‍ය තනතුරට රනිල් වික්‍රමසිංහ මහතා පත් වුණාම මම ජනාධිපතිතුමා හම්බ වෙන්න ගිහින් කිව්වා සර් 2002 දී චන්ද්‍රිකා මැඩම් ජනාධිපති වුණාමත් ආරක්ෂක කවුන්සිලයට රනිල් වික්‍රමසිංහ මහත්මයා ආවා කියලා. නැහැ ඒකට ගෙන්නුවට කමක් නැහැ. මම මේකට ගෙන්නන්නේ නැහැ. කොහොමදත් ඒ වෙද්දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර තිබුණේ නයි පොළොන් වෛරයක්. නිලධාරීන් හැටියට අපිත් එකට මැදි වෙලා හිටියේ. යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සාක්ෂි ලබා දුන්නා. මෙහිදී රාජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා ආරක්ෂක කවුන්සිලයට නොගැන්වීමට හේතු වන සිදුවීම කුමක්ද යන්නයි. ඒට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ ආරක්ෂක කවුන්සිලේ රැස්වීමකදී එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවි විජයගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් කළා. යම් නිලධාරියෙක් තමන්ව අත්නෝමතික ලෙස අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා කියලා. ජනාධිපතිතුමා ඒ වෙලාවේ පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාට කිව්වා නිශාන්ත සිල්වාව ඉවත් කරන්න කියලා. ජනාධිපතිතුමා කිව්වොත් දෙයක් වෙන්නම ඕන නිසා පොලිස්පතිවරයා නිශාන්ත සිල්වාව මීගමුවට මාරු කළා. එය සිදුවිය යුතු ක්‍රියාපටිපාටියට අනුව පොලිස් කොමිසමට දැනුම් දීලා තිබුණා. දවස් 3කට පස්සේ ජනාධිපතිවරයා මට කතා කළා. කාගෙන් අහලාද නිශාන්තව මාරු කළේ කියලා ඇහුවා. මම කිව්වා සර්මනේ කිව්වේ මාරු කරන්න කියලා. මම කිව්වේ නැහැ මාරු කරන්න කියලා. ඩස් ගාලා ෆෝන් එක කට් කළා. පස්සේ දින කිහිපයකින් මම ජනාධිපතිවරයා හමු වෙන්න ගියා. ජනාධිපතිවරයා මට කිව්වා බලන්නකෝ ලේකම්තුමා මෙයා කරලා තියෙන දේ පොලිස් කොමිසමටත් ලියලානේ. සිකියුරිටි කවුන්සිල් එකත් රෙෆරන්ස් දාලා. ආයේ ආරක්ෂක කවුන්සිලයට පොලිස්පති ගෙන්නන්න එපා කියලා මට නියෝග කළා. ඒ අනුව ජනාධිපතිවරයාගේ ඒ නියෝගයේ මම එවකට පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාට දැනුවත් කළා. පොලිස්පති වෙනුවට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ආරක්ෂක කවුන්සිලයට ගෙන්නුවා. මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කවදා හෝ ඔබේ ඔළුව හොඳ නැද්ද යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා ඇද්ද යන්නයි. ඒට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ අපෝ ඕනේ තරම් අහලා තියෙනවා යනුවෙන්. මේ අතර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ තැනැත්තාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් සහ නිවසක් ව්‍යාජ ඔප්පුවකින් තමන් සන්තකයට පවරා ගැනීමට අදාළව නීතිඥවරයෙක් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. රටටම ඇති පොදු ප්‍රශ්නය රාජ්‍ය හා පෞද්ගලික දෙයංශයේම දක්නට ලැබෙන මන්දගාමී ක්‍රියාකාරීත්වය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඔක්තෝබර් 5 වන දිනට එදී ඇති ලෝක ජනවාස දිනයට සමගාමීව සපිරි මහල් නිවාස වැඩසටහන යටතේ වැරැල්ලවත්ත මිහිඳුපුර පරංගියාකුඹුර දහයියාගම මත්තේගොඩ සොයිසාපුර සහ තංගාල නගර කේන්ද්‍ර කරගනිමින් නිවාස එකක 1500ක් ඉදිකිරීමට ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. මෙම සියලු ඉදිකිරීම් වලට රාජ්‍ය පෞද්ගලික දෙයංශයම සහභාගී කරවා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නිවාස මිලදී ගැනීමට 6.25ක වාර්ෂික පොලි අනුපාතයකට 30 වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සකස් කිරීමටද උපදෙස් ලබා දුන්නා. පාරවල් විශාල ප්‍රමාණයක් හදනවා, බ්‍රිජස් විශාල ප්‍රමාණයක් හදනවා, ගෙවල් දැන් හදනවා, වෝටර් ප්‍රොජෙක්ට්ස් තියෙනවා, වැව් හදනවා. ප්‍රයිවට් සෙක්ටර් එක උනත් ක්වොලිටි එක නැහැනේ. වැඩක් බාර දුන්නම හැමදාම යන අර පාර දැන් මාස කීයක්ද? ඒක පොඩ්ඩක්වත් හදන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම දැන් ඒක ගවර්න්මන්ට් නෙමෙයි, කොන්ට්‍රැක්ටර්ස්ලා ඔක්කොම ප්‍රයිවට් සෙක්ටර් එකට දීලා තියෙන්නේ. හැබැයි වැඩ කරන්නේ නැහැ. මේක තමයි මේ අපේ මුළු රටේම තියෙන ප්‍රශ්නේ, වැඩ නොකිරීම. ප්‍රයිවට් සෙක්ටර් එක වේවා, ගවර්න්මන්ට් සෙක්ටර් එක වේවා කරන්නේ නැහැ වැඩ. මේ කොළඹ වුණත් බැලුවම විශාල බිල්ඩින් ටිකක් තියෙනවා, වැඩ නම් යන්නේ නැහැ. ඉතින් මේවා පුෂ් කරවන්න වෙනවා. හැදෙන්න තියෙන බිල්ඩින්ස් ටික හදන්න ඉක්මනට.
මේ අතර ගුණාත්මක තේ නිෂ්පාදනයක් ඇති කිරීම පිළිබඳ සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල හිමියන් සහ අපනයනකරුවන් සමග ජනාධිපතිවරයා අද සාකච්ඡාවක නිරත වුණා. දිගටම මගේ අර බුද්ධි වාර්තා එනවනේ හැමදාම. ඉතින් ඒකේ තේ ෆැක්ටරිස් අල්ලලා තේ ෆැක්ටරිස් අල්ලලා සීනියක් ඇල්ලුවා, තව මොනවද එක්ක ඇල්ලුවා මෙහෙම කියලා. ඒවා මුල ඉඳලම ට්‍රේස් කරලා ඒ මිනිසුන්වත් අරෙස්ට් කරන්න ඕන. මේකත් හරියට නිකන් ඩ්‍රග්ස් කරනවා වගේ. ඉතින් ඒ කුඩුකාරයෝ අල්ලනවා වගේ මේකත් අල්ලන්න ඕන. මොකද මේකෙත් වෙන ඩැමේජ් එක විශාලයිනේ. කොහේ හරි ඉන්න මුදලාලි කෙනෙකුට බිස්නස් නැති උනායි කියලා අපිට මුළු රටක ආදායම, රටක නම, තේවල මේක නැති කරන්න බෑනේ. ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ජනිත් මදුසංක හෙවත් පොඩි ලෙස්සිගෙන් පැය 6කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ බූස්ස බන්ධනාගාරය තුලදී මකඳුරේ මදුෂ්ගේ ගෝලයෙකු ලෙස සැලකෙන විශ්‍රාමික හමුදා සෙබලකුද වූ 45 හැවිරිදි ගබඩාගේ දොන් ශිවංක හෙවත් ආමි ශිවා නැමැත්තා බේරුවල පාදාගොඩ ප්‍රදේශයේදී කළුතර කොට්ටාශ විෂමද්‍රව්‍ය වැටලීම් එකකේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 23ක්, විදේශීය රටක නිෂ්පාදිත ජීවාත් බෝම්බයක්, සයිනයිඩ් කරලක්, බෝර 12 ගිනිඅවියක් සහ එම ජීවුණ්ඩ 5ක්, T56 ජීවුණ්ඩ 5ක්, මිලිමීටර 9 වර්ගයේ ජීවුණ්ඩ 7ක්, කඩු 2ක් සොයා ගැනුණා. එමෙන්ම යුද හමුදා නිලැඳුමක්, යුද හමුදා කැලෑඳුම් කට්ටලයක්, යුද හමුදා බඳපටියක්, යුද හමුදාව භාවිත කරන වෙඩි නොවදින කබායක්, ගෑස් මුහුණු ආවරණයක්, යුද හමුදා හිස්වැසුමක්, යුද හමුදාව භාවිත කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිතියමක් සහ යුද හමුදා ලේඛන ඇතුළත් ලිපිගොනු 3ක්ද සොයාගෙන තිබෙනවා. බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මොහමඩ් ශාරිෆ් රිෆායි නොහොත් ගොටකොළ රිෆායි නැමැත්තා අද බණ්ඩාරවලදී පොලිස් අත්අඩංගුවට ගැනුණා. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජනරාශිය, මද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා යටතේ සැකකරු අද බණ්ඩාරවල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 24 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙතර රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 120ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අක්කරේපත්තුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගැනුණා. අවුරුදු 30 සහ 27 යන වයස්වල පසුවන එම සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශවලට අනුව පොතුවිල් ප්‍රදේශයෙන් ලබා ගන්නා මත්කුඩු අක්කරේපත්තුව ප්‍රදේශයේ බෙදා හැරෙන බව අනාවරණ වුණා. 45 හැවිරිදි මවක්, ඇයගේ 27 හැවිරිදි පුත්‍රයා සහ තවත් 27 හැවිරිදි තරුණයෙකු කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක්, කේරළ ගංජා අඩංගු කුඩා පැකට් 57ක් සහ රුපියල් 33500ක මුදලක් සමග කොච්චිකඩේ හලාවත මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගොතටුව දොඩංගහ හේන ප්‍රදේශයේ හෙරොයින් අලෙවි කරමින් සිටි අයෙකු හෙරොයින් ග්‍රෑම් 35ක්ද සමග ගොතටුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරුණා. ඒ අනුව එය එළඹෙන 22 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමගී ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව ලබන 22 වන අඟහරුවාදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. ඊළඟට කාරක සභා අවස්ථාවේදී එහි තියෙන සංශෝධන කරන්න රජය අද හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒවා ටික අපි කාරක සභා අවස්ථාවේදී වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. බැරි වෙලාවත් 20 සම්මත වුණොත් අමාත්‍ය මණ්ඩලයටයි ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටයි සිද්ධ වෙන්නේ එහෙයි ස්වාමීනි කියන එක පමණයි. මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට දාලා 3-2 බලයක් එක්ක විශ්ව සම්මත කරගෙන මේ රටේ වැඩ කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරන්න පුළුවන්. අපි කියනවා මේකට 3-2 ඡන්දය කොහොමත් ලැබෙන්නේ නැහැ. ආණ්ඩු පක්ෂය තුලම විශාල කාණ්ඩායමක් දැන් තීරණය කරලා ඉවරයි 20 වෙනි සංශෝධනයේ විරුද්ධව ඡන්දය දෙන්න. ප්‍රධාන විපක්ෂ විදිහට අපි කියනවා පාර්ලිමේන්තුව තුල අපි අරගල කරන්න අවශ්‍ය කටයුතු කරනවා. අධිකරණේ මේ සම්බන්ධව අපි විරෝධය කරන්න කටයුතු කරනවා. 19 වෙනි සංශෝධනයේ කෑලි කෑලි අයින් කරන්න කියලා අපි ජනවරමක් කරන්නේ නැහැ. ඉතින් අපි මේ ජනතාවට හිතනමලා ඒ කටයුත්ත කරනවා. කිසිවන සංශෝධනයේ එහෙම ගෙනාවාම පොල් ගහලා හරි මේක දෙයියන්ට කන්නලව් කරලා හරි මේක නතර කරවන්න ඕනේ. පොල් ගහන එකත් ප්‍රශ්නයක් වෙනවා. රුපියල් 100ක් නේ පොල් ගෙඩිය. දැන් සැපද කියලා හුවනේ පොල් පෙල්ලනනේ. පොල් බෑයක්. මම මේ කියන්නේ දැන් මේ පොල් ගෙඩිය රුපියල් 100යි. 20 වන සංශෝධනය ගැන අවධානය යොමු කරන්න කලින් ජනතාවට ජීවත් කරවන්න පොල් ගෙඩිය ගෙනියන්න මතක් කරගන්න. වාහනේ දාගන්න ඕනේ මේක රුපියල් 100ක්.
දේශපාලන ලෝකයේ තිරය පිටුපස තොරතුරු සමගින් බ්ලැක් ඇන්ඩ් වයිට් විශේෂාංගය දැන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට පත් කළ කමිටුව පසුගියදා රැස්වී වාද විවාද කළා. මේ කමිටුවේ සමාජිකයන් සියලු දෙනාම එකඟතාවයකට ආවේ ඒකීයභාවය ආරක්ෂා කරන බවට පෙර තිබූ දියුණුම් ප්‍රකාශයේ සඳහන් වගන්තිය යලි ඇතුළත් කරන්න පමණයි. අනෙක් සෑම වගන්තියක් ගැනම කමිටු සමාජිකයින් මතවාද දෙකක සිටියා. දෙපාර්ශ්වයේම මතය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරන්න මේ කමිටුව තීරණය කළා. වාද විවාද මැද අගමැති සමග එකඟතාවකට පැමිණි කරුණ ඇතුළත් වාර්තාවක් සකස් කළ පිරිස පසුදින කැබිනට් මණ්ඩලයට ගියා. ආරම්භයේදී ජනාධිපති පැහැදිලි කිරීමක් කළා. අපි රටට පොරොන්දුනේ 19 අහෝසි කරනවා කියලා. එහෙම නැතුව ඒකේ කෑලි කෑලි තියාගන්නවා කියලා කිව්වේ නෑ. 20 හදපු එකේ වගකීම මම ගන්නවා. නැත්නම් 19 තියාගෙන අලුත් විවස්සාවක් හදනකම් ඉදිරියට යමු. ජනාධිපති දැඩි සාවරෙන් කිව්වා. නෑ ජනාධිපතිතුමනි. අපි මේ 20 සම්මත කරමු. පස්සට ගන්න එපා. රෝහිත එස්.එම්. චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා, නිමල් සිරිපාල ඉල්ලා සිටියා. මෙහිදී විමල් කතා කළා. 20 අඩුපාඩු කතා කරන්නේ ඡන්දය දුන්න 69 ලක්ෂයෙන් ලක්ෂ 10ක් විතර සුළු පිරිසක් වෙන්න පුළුවන්. ඔවුන් කියන්නේ 20 හොඳ දේවල් තියාගෙන ජනාධිපතිට වැඩ කරන්න අවශ්‍ය බලතල වැඩි කරන්න කියලයි. විමල්ගේ කතාවට වාස උඩගෙඩි දුන්නා. දරුවා නාවලා දරුවයි වතුරයි දෙකම විසි කරන්නේ නැහැ. දරුවා තියාගෙන වතුර විසි කරමු. උදයත් ඒ කතාව අනුමත කරමින් කිව්වේ කිසිදු විවේචනයක් එල්ල නොවන පරිදි මේ දේවල් කරමු කියලයි. දැන් 20 සම්මත කරමු. ඊළඟට හදන විවස්සාවෙන් අඩුපාඩු හදාගමු. ඒකට මම එකගයි කියමින් ජනාධිපති 20 සංශෝධනය නොකර පාර්ලිමේන්තුවට ගේන්න තීන්දුව කළා. ඊට කැබිනට් මණ්ඩලයේද එකඟ වුණා. සමගි ජනබලවේගයේ නායකයන් විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් 20 ගැන සාකච්ඡා කළා. මේ ගේන 20ට අපිට එකඟ වෙන්න බෑ. එය පරාජය කරන්න නම් අපි සියලු දෙනා එකට සිටිය යුතුයි. ආණ්ඩුවට 3න් 2ක් නැති බව සජිත් පෙන්වා දුන්නා. අපි පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් විවස්සා සංශෝධනයට එරෙහිව අරගලයක් කරමු. ඉමිතිහාස් බාකිර් මාකර යෝජනා කළා. ඒක හොඳ යෝජනාවක්. 20 ගෙන දාට පාර්ලිමේන්තුව තුල ලොකු ජල්ලියක් අල්ලමු. මහලේකම් රංජිත් බාකිර් මාකර්ගේ අදහස අනුමත කරමින් කතා කළා. කරන දේ මාධ්‍යට නොකියන්නත් ඔවුන් තීන්දුව කළා. තිරය පිටුපස තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ. සංගවා ඇති සහල් තොග වෙළඳපොළට නිකුත් නොකරන්නේ නම් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සහල් මෝල් හිමියන් සමග අද වෙළඳ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වෙළඳපොලේ පවතින සහල් මිලගඩන් සම්බන්ධයෙන් සහ සහල් හිඟය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් පැවැත්වුණා. රටේ මිනිස්පාලනයේ 65% කියන මහා කන්නේ පෙබරවාරි මාස අප්‍රේල් 35 යනකම්. එතකොට රුපියල් 50කට මේ පාර දීගත්තට අපි වියලි මණ්ඩලයේ හැටියට මෙට්‍රික් ටොන් 34 විතර ගන්නකොට විරුද්ධ වෙනකොට තරඟකාරීව දෙතවීත අනිත් එකම පරිම වී හාල් මිලක් දාලා තියෙද්දි තරඟකාරී මිලකට ඉහළ මිලකට ගියා. අද රුපියල් 55ට 56ට ගියා. ඒකේ ප්‍රතිඵලයක් ඇරෙහි තමයි මේ හාල් මිල රුපියල් 56ක් කියලා වැඩිලා තියෙන්නේ. ඒක එහෙම නැත්නම් මම විශ්වාස කරන වේදිකේ සංඛ්‍යාවකින් දැක්කම රටේ තුල කිසිම තරහක් නියක් නැහැ. මේ අවස්ථාවේ 100ක් යන විදිහක් නැහැ. නමුත් හාල් මිලේ කියලා යම කීව රුපියල් 4ක් වහල්. ඒකෙන් කියවෙන්නේ නැත්නම් රටේ තුල හාල් නැහැ කියලා මේ වෙනකොට අපි දන්නවා වැඩි ප්‍රමාණයක් වෙන්නේ වී ස්ටොක්. දැන් මේක අන්තිමට මාව තමයි අවුෙන්නේ. ඔය කියන ස්ටොක් ඔබතුමාලා අපේ කපට ආරි ලංකාවේ තියෙන කපට ආරි මනලා කරලා මට පෙන්වන්නකෝ ඒ තියෙන තුගේ කොහෙද තියෙන්නේ කියලා දැන් ඔය කියන විදිහට ලක්ෂ ගාණක් තියෙන්නේ. මේ ඉන්න මෝල් හිමියන්ට අතිරේකව සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත අයටයි මහා පරිමාණ අයටයි අතිරේකව වෙනම අතරමැදි ජාලයක් තියෙනවා. මේ අතරමැදි ජාලයේ විසින් තමයි මේ තොග ටික එළියට දෙන්න නැතුව තියාගෙන ඉන්නේ. මේ කියන නිෂ්පාදනයේ නැස ඔබතුමාලා ගණන් හදන එකට මම එකක නැහැ. මගේ ළඟ තමයි වැඩිම වීදිය. සර් හෙට සවන්න සභාපතිතුමා වාගේ දේවල් නතුව ඉස්සෙල්ලා ඒක බලන්න. කුසිකර්ම දෙපාර්තමේන්තුව මේ ගණන් හදන්නේ බිල් ප්‍රමාණය. බිල් ප්‍රමාණයකට විතරට කොනක් කියපුවම මෙච්චරක් එන්න කියලා එහෙම එකක් එන්නේ. එහෙම ආදායමක් නැහැ සර්. වෙළඳ පොලේ සහල් ලිංගයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් තොගයක් කැබිනට් අනුමැතිය ලබාගෙන ආනයනය කරන්න. ඒක නිසා අකමැත්තෙන් වුණත් ආරක්ෂිත තොගය පවත්වාගෙන යාම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කරන්න යුතුයි කියන යෝජනාව මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැති වුණොත් වෙළඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනය කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන නිසා. සහල් තොග සියල්ල එළියට එනවා නම් සහල් පිටරටින් ගෙන්වීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් වෙළඳ පොලේ සහල් කෘත්‍රිම හිඟයක් තුලින් මිල ඉහළ නංව ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ෆිනෑන්ස් සමාගම්වල වාරික නොගෙවන වාහන නීති විරෝධී අයුරින් උකස්ගෙන තබාගන්නා ස්ථානයක් පිළිබඳව අද දෙරණ උකුස්සාට අනාවරණ වුණා. උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.
ෆිනෑන්ස් සමාගම් හරහා මිලදීගෙන වාරික නොගෙවන වාහන නීති විරෝධී අයුරින් උකස් ලබාගෙන තබාගන්න ස්ථානයක් පිළිබඳව අද දිරණ උකුස්සාට මාකොළ ප්‍රදේශයෙන් වාර්තා වුණා. යනු උකුස්සා එම ස්ථානයට ළඟවන්නේ එහි ඇති වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් දැඩි ආරක්ෂාව යටතේ එහි වාහන රඳවා තිබූ අයුරුයි මේ. යතුරු පැදි මෘත ශරීර රැගෙන යන කාර්, ගිලන් රථ සහ අධිසුකප්පුවගේ මෝටර රථ ඇතුළු සියලුම වර්ගයේ වාහන මෙහිදී අපට දැකගත හැකි වුණා. එහි සිටි සේවකයෙකු පැවසුවේ ෆිනන්ස් වාරික ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයින් විසින් වාහන උකස් තබා ඇති බවයි. මොන දෙනවද තියෙන්නේ? මේකයිද ඔක්කොම ඉතින් මේව ඇරියස්. මාස 7 8 ඇරියස්. මෙහි තිබ්බ කවුරු ගෙවන්නේ නැහැ. ඒක කේස් යන්නේ නැහැ. උස්සන්නේ නැහැ. උස්සන්න බෑනේ. කෙසේ වෙතත් එම වාහනය යළි ලබා ගැනීමේදී හිමිකරුට කොන්දේසි රැසකට යටත් වීමට සිදු වනවා. හෙලෝ මේ මං කතා කරේ මහත්තයා PS එකේ වැඩේ මොකද්ද කරන්න කියලා පොඩ්ඩක් කතා කරගන්න. දැන් 8ක් කියලා 7ක් කිල්ලුවේ නේ. ලක්ෂ 4නේ දීලා තින්නේ. ඒකට අරගෙන අවුරුදු කීයද? මාස 9 වෙනි මාසයකෝ තියලා තින්නේ. අපේ සල්ලි දීලා තමයි කොහෙන් ආවත් දෙන්නේ. ඒ නැතුව දෙන්නේ. ඉන් පසුව සිදු වූයේ කුමක්ද? ෆයිල් 236 මම ගේම් එක. ඔයාමයි ගන්න බං. ඔයා පාඩුවෙන්. ඉස්ලිම මලස්සන් ගත්තේ මේ කරනවා කියලා. මට හැටි මම ගන්න ඕනේ. ෆිනෑන්ස් කම්පැනිත් නේ අඳුරන නිලධාරීන්ට මොනවාද FR එනකොට මේ ඔය කවුරුවත් එන්නේ. ඒ පිළිබඳව තොරතුරු හෙට දිනේදී රට හමුවේ අනාවරණ කිරීමට අද දින උකුස්සා සූදානම්. යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 අවසාන මහා තරගය මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. එහි සූදානම ගැන තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා. එහි රැඳී සිටින හසිත විජේවර්ධන. අයිබෝන්න ඔබ කිව්වාගේ අපි ඔබත් එක්ක සජීව සම්බන්ධ වෙන්නේ මහරගම යූත් සෙන්ටර් එකේ ඉනත් යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 හි අවසන් මහා තරගයේ හෙට දවසේදී පැවැත්වීම සඳහා මේ ස්ථානයේ මේ වෙනකොටත් සියලු කටයුතු සූදානම් වෙමින් පවතින්නේ. ඔබට පේනවා මේ වෙනකොටත් අපේ සිහිනතරු පෙර පුහුණුවීම් වල නිරත වෙන ආකාරය දැවැන්ත ප්‍රාසංගික අත්දැකීමක් හෙට දවසේදී ඔබට ලබා දීම සඳහා මේ සිහිනතරු විතරක් නෙමෙයි අපේ සීසන් 1 ඉඳන් 8 වෙනකම් සියලුම සිහිනතරු එකතු වෙලා ඉන්නවා හෙට දවසේදී දැවැන්ත ප්‍රාසංගික අත්දැකීමක් ලබා දෙන්නට. ඒ වගේම තමයි අවසන් මහා තරගයට සුසුකම් ලබලා ඉන්න නුවන්දිකා ගියාන් ඒ වගේම ෆැලන් මේ තරගකරුවන් තිදෙනා අතරින් කවුද සිහිනතරුව කියලා තෝරගන්න තියෙන්නේ ඔබට ඔබේ SMS මනාපෙන් හෙට දවසේදී තරගය ආරම්භ වූ සැන ඉඳන් ඔබට අවස්ථාව දෙනවා ඔබේ SMS මනාපය බල කරන්න. ඔවුන් වෙනුවෙන් ජයග්‍රාහකයා වෙනුවෙන් මිලියන 20ක ත්‍යාග සූදානම් කරලා තියෙනවා. ලංකා ඉතිහාසයේ රියැලිටි තරගයකදී ලබා දෙන වැඩිම ත්‍යාගය තමයි හෙට දවසේදී ලබා දෙන්නට සූදානම්ින් තින්නේ. ඉතින් මේ දැවැන්ත ප්‍රාසංගික අත්දැකීම අපි සූදානම්ින් ඉන්නවා හෙට රාත්‍රියේ 7:30 ඉඳන් ටීවී දෙරණ ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙනෙන්නට හෙට දවසේදීත් මේ සූදානම් පිළිබඳව තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා නැවත සම්බන්ධතාවයේ ප්‍රවෘත්ති මැදිරියට. ඊසාන දිග බෙන්ගාල බොක්කේ අවපීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බැවින් නැගෙනහිර වෙරළින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රා නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ඉදිරි පැය 24 තුළ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දැන් තවත් පුවත් කිහිපයක්. හපුතලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් විවෘත කෙරුණා. එම අවස්ථාවට කල්තියා තමන්ට ආරාධනා නොකළ බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හපුතලේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මෙලෙස සියා ප්‍රසාදය පළ කළා. මට කවුද මේක තීරණය කළ දැනගන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම්තුමාට කිව්වා ඒ දිනේ. එමතුමාට කවුද කිව්වේ එමතුමා? මට ආරාධනා කරේ මෙතුමා. කවුද කිව්වේ? දවස් දෙකකින් දෙක. ඔබතුමාට කවුද කිව්වේ? මම මේක සංවිධායකයෙක්. මේක අපේ ආණ්ඩුව. මට අතපල්ලෙන් ඇවිල්ලා වගේ මේවට ආරාධනා කරාම මම දැන් නිකම් මිනිස්සෙක් නෙවෙයිනේ මාත් මේකේ ජනතාවගෙන් ආව මිනිස්සයා. මම මේක මුකුත් දන්නේ නැහැ. එහෙම කරන් දෙන්න එපා දිසාපතිතුමිය. ඒතර මාව ගෙන්නවන්නේ මෙතනට මේ ඇඳුම අන්දවලා පොල්තල් පහන් දැල්වන්නද? ඒකත් වෙලාව හරියද? හරි. මේකේ මං සංවිධායක. මම මේ මුත්තෝ කරන් දෙන්නේ නැහැ මේ ඉස්සර.
අතිගරු ජනාධිපතිතුමා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සියල්ලම ආරක්ෂක අමාත්‍යාංශය අතට ගත්තා. ඇයි? මොකද විශාල චෝදනා තිබ්බා. දේශපාලකයන් නිලධාරීන්ට විවිධ බලපෑම් ඇති කරනවා කියලා. පොල්ගස් නැගීම සඳහා කෑගල්ල ප්‍රදේශයේ තරුණයෙකු නිර්මාණය කළ උපකරණයක් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වෙත එම තරුණයා අද හඳුන්වා දුන්නා. එහිදී එම යන්ත්‍රය ආධාරයෙන් රාජ්‍ය අමාත්‍යවරයා තම ගෙවත්තේ ඇති පොල්ගසකට නැගුණේ මෙලෙසින්. අපි හයියෙන් කියන්නේ නේද මයික් නැහැ. මන්තීරු නීතිය ක්‍රියාත්මක අවස්ථාවලදී ත්‍රිරෝද රථ සහ අතුරු පැදි සඳහා මාර්ගයේ වැඩි ඉඩක් ලබා දීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දින 4 තුල ක්‍රියාත්මක කළ මන්තීරු නීතිය පිළිබඳව මොරටු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය සිදු කළ අධ්‍යයනයකින් අනතුරුවයි. අනවිලුන්දව රැම්සා බෙහෙභූමිය ඩෝස කිරීමේ චෝදනාවට අත්අඩංගුවටගත් බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සහ ඊට උපදෙස් දුන් බව කියන ව්‍යාපාරිකයා අද රුපියල් කෝටිය වැගෙන වූ ශරීර දෙකක් මත මුදා හැරුණා. ඒ හලාවත මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා විසින් දියවැඩියව රෝගීන් සඳහා ලබා දෙන ඉන්සියුලින් ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී ඊයේ මුල් ගල තිබුණා. ඉන් වාර්ෂිකව ඉන්සියුලින් ආනයනයට වැය වන රුපියල් කෝටි 330ක මුදලක් ඉතිරි කිරීමට හැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නිරතුරුවම පෙරමුණගත් අරුණ පුවත්පත් සමාගම තවත් විශේෂ පියවරක් ඉදිරියට තබමින් ජනතාවට ජ්‍යෝතිෂ කරුණු දැනගැනීම සඳහා නව පුවත්පතක් හඳුන්වා දුන්නා. තරුව නම් එම පුවත්පත ඊයේ එළිදැක්වුණේ කිඳල්පිටිය පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී. මෙරට ප්‍රවීණතම ජ්‍යෝතිර්වේදීන් රැස්කගේ බුද්ධිදායකත්වයෙන් සකස් කරන තරුව පුවත්පත සෑම බ්‍රහස්පතින්දාවකම වෙළඳපොළට නිකුත් කරනවා. මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේදී අතපස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලික ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා. අනතුර අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රියක්.